නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝමං පස්සති යෝ ධම්මං පස්සති සෝමං පස්සති इति ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ අය ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩහස්රවෙන් කරගත්තා වූ ලක්වාසී ලෝකවාසී සදහවර පින්නතුනි ආරාධිත පින්නතුන් අපට මාතෘකාවක් දීලා තිබෙනවා ටිකක් අමුතු විදිහේ ගෞරවනීය ස්වාමින්වහන්සේගේ අභිමතයේ පරිදි පටිච්චසමුප්පාද ධර්මතාවයේ තවදුරටත් දේශනා කරන සේක්වා. මේ කතාවට ඇත්තකුත් තියෙනවා. මන්දයත් පටිච්චසමුපාදයේ අසන්නන්ගේ ඉල්ලීම් පරිදි විවිධාකාරයෙන් අපි දේශනා කොට තිබෙන බැවින් තථාගතයන් වහන්සේගේ සම්මා සම්බෝධිය විස්තර කිරීමේදී පටිච්චසමුප්පාදය දැකලා නිරෝධය දැකලා බුදුනයි කියන වචනයක් තමයි තිබෙන්නේ. එනිසා අපි ඔක අද කතා කරමු වෙනස් මගකින්. අභිමතයේ පරිදි කියලා කිව්වේ ඒකනේ. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන දොස් ප්‍රත්‍ය ගන්න නැතිව තේරුම් ගන්න බලමු අපි. මෙහෙමයි මා ඔක විවරණය කරන්නේ. පාලිය පටිච්ච කියන එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ කාරණා කීපයක් එකට හමු වෙනවා කියන්නේ. එහෙම තිබෙන තැන්ම අනන්ත වාරයක් මම පැහැදිලි කරලා තිබෙනවා. ඔය සංයුත්ත නිකායේ කන්දක වග්ගයේ විශේෂ සලයතන වග්ගය තුල චක්කුංච පටිච්ච සෝතංච පටිච්ච කියන තැන පටිච්ච කියන එක තියෙනවා. එතකොට එතන ඒ පටිච්ච කියන එකෙන් කියන්නේ ඇසට කනට නාසයට දිවට කයට අරමුණක් හමුවීමේදී ඒ සඳහා බලපාන කාරණා ටික. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඒතං සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං කියලා 6 ආකාරයක් තියෙනවා. චක්කුණා රූපං දිස්වා උප්පජ්ජති සුඛං සෝමනස්සං සෝතේන සද්දං සුත්තා උප්පජ්ජති සුඛං සෝමනස්සං මේ විදිහට ඇසට රූපයක් දැක කනට ශබ්දයක් අසා උපදින සැප සතුට දෙක සංකත හේවත් හේතුරුවත්යන්ගෙන් හටගත් දෙයක් බවත් එය සංසන්සෝ ඉක්මවාගේ ඕලාරික නැත්තම් ඝන නැත්තම් රළු දෙයක් බවත් එය හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක් බවත් කියවෙනවා. ඔය පටිච්ච කියන පදයට සමුප්පාද එකතු වෙනකොට ඕක සමුප්පාද කියලා කියුණාට සංඋත්පාද කියලා කියවෙන්නේ. සංපදෙනුත් එතකොට අර කියන්නේ අර විවිධ හේතු එකතු වීම කියන අර්ථය. යම් කිසි සිද්ධියකදී ඊට අදාළ හේතු ගණනක් එකතු වීමට සං කියන පදය යොදනවා. උත්පාද කියන්නේ හට ගැනීම. දැන් uppannam kama vitakkam uppannam vyata vitakkan uppන්න කියන වචනේ පෙන්නන්නේ. ඒ කියන්නේ මව කුසින් බිහිවීමටත් උත්පාද කියලා කියනවා. මේ අරමුණු වල ඇසට හමු අරමුණු වලදී
ඒ හට ගැනීමට උප්පන්නං කියනවා. දැන් සංඋත්පන්න කියන එකේ තේරුම එතකොට හේතු කීපයක් එකතු වීමෙන් එක්වර හට ගන්නවා. එහෙම තමයි කවුරු නෑ කීවත් කවුරුදු වැරදි කීවත් මම දකින අර්ථය. ඒක පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කරන්න විචනය කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. අර ත්‍රිපිටක සූත්‍ර සියල්ල පරිහරණය කරලා බුද්ධ දේශනාව සම්මුතිය පුද්ගලයෙක් වශයෙන් වුණාට පරමාර්ථ තත්ත්වය ස්කන්ධ පහක් තුළ බව තේරුම් ගත්තම ස්කන්ධ පහෙන් පහට කිසිවක් යන්නේ නැති බව තේරුම් ගත්තම ස්කන්ධ පහ හටගන්නේ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් හමු වෙන අරමුණක් හඳුනා ගැනීම සඳහා බව තේරුම් ගත්තම මේ සංසිද්ධිය වරද්දාගත්තම අනුලෝම පටිච්චසම්පාදයට අහු වෙන බව. නැත්තම් නිම කරන්න තියෙන සිබෙන සසර හදන බව. මේ සසර හැදීම අවිද්‍යාව බව. එතකොට අවිද්‍යාපත්‍ය සංඛාරා පදේ සත්‍ය කුසල කුසල කර්ම රැස් කරන්නේ අවිද්‍යාව නිසා බවත් කියවෙනවා. ඊළඟට ඒක චතුස්සත්‍ය නොදැනීම නිසා කියලාත් කියනවා. එතකොට චතුස්සත්‍ය නොදැනීම අවිද්‍යාව නම් දුක නොදැනීම දුක කොයන්නේ කොමක්ද? ඒ පංච උපාදානස්කන්ධයට එන්නා වූ ශෝක පරිදේව දුක් දොම්නස් අර 11 මහා ගින්නට අයිති දේවල් රාගංච ද්වේසංච රාගෝච දෝසෝච මෝහෝච ව්‍යාදී ඒවා සිතට එනේවා තමයි දුක. පංච උපාදානස්කන්ධය දුක නම් පංච උපාදානස්කන්ධය හට ගැනීමට හේතුව යංකෝ භික්ඛවේ අනුසේති තේන සංකං ගච්ඡති. ඔබ මේ අරමුණු රසයෙන් ඉඳලා මුලා වෙලා තැබුවොත් හේතුවක් සංකත ධර්ම කියන්නේ පංච උපාදානස්කන්ධයට. ඒයිනුයි හටගන්නේ. ඇසට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක් ගැටුණයි කියලා හටගන්නේ නැහැ. එහෙනම් බුදුන්ටත් හටගන්න එපැයි ලෝක ජීවත් වෙනකොට පංච උපාදානස්කන්ධයක්. රහතුන්ටත් හටගන්න ඕනනේ. නෑ. අර තේන කියන වචෙන් කියනවා අප විසින් තැබූ හේතුවක්. ඒකට තණ්හා අනුසය කියනවා. තණ්හාව නිසා තණ්හා අනුසය ඉතුරු වෙනවා. එතකොට හේතුව තණ්හාවනේ. තණ්හා අනුසයෙන් පංච උපාදානස්කන්ධය හට ගන්නවා. එතකොට ඒ තණ්හාව නැති වූ තැන චතුස්සත්‍ය නොදැනීම කියන එක කතා කරන්න ඕනේ එහෙමනේ. ඒක නොදන්න නිසා පෘථග්ජන පුද්ගලයා මේ විදිහට අරමුණේ මුලා වෙමින් පංච උපාදානස්කන්ධ පරිහරණය කරමින් සතරක් හදමින් පවොස්සේ පිනොස්සේ භවගාමී වෙලා ඉන්නවා. එතකොට බාහිර ලෝකෙ නෙමෙයි දුක තිබෙන්නේ තමන් විසින් හදාගත්ත උපාදාන අනුසය නිසා තමයි. ඒවම්පි තණ්හානුසය අනුහතේ අන්න ඒ වගේ තණ්හානුසය ඇතිතාක්කල් නිබ්බන්තති දුක්ඛං ඉදම් පුනප්පුනං අර පංච උපාදානස්කන්ධය සහ ඒක තුළ දුක හට ගන්නවා. උපමාව කුමක්ද? යථාපි මූලයේ අනුපද්ද වේදල්හි. යම් විටක මුලට උවදුරක් උපද්‍රවයක් නැති කල්හි. ඔය පොළොවට බැසගත්තා වූ මූල පද්ධතියින් තියෙන පඳුරු තියෙන ඕනතරම් දේවල්. වතාවක් දෙවතාවක් පස් වතාවක් කපල බලන්නකෝ. කුරුඳු වගා කරන අය විශේෂයෙන් දන්නවා. මහෝගස් එහෙමත් එහෙමයි. කොතරම් කැපුවත් ආපහු පැලවෙනවා. එයයි ගහ උඩින් කැපුවට මුලින් පැලවීමේ හැකියාව තිබෙන නිසා. අන්නේ මුල උවදුරු නැති තාක්කල් කඳ කොතරම් කැපුවත් කඳ මුලින් දලුලන්නාසේ
බාහිර වශයෙන් මොනතරම් අපි මේක සමනය කරන්න නැත්නම් තැම්පත් කරගන්න උත්සාහ කළත් තණ්හා අනුසය නසන්න නැති තාක්කල් තණ්හා අනුසයෙන් පංච උපාදානස්කන්ධය හට ගන්නවා කියලා පෙන්වන්නේ. දුක්ඛ ඉදම් පුනප්පුනා. එතකොට දුක හටගන්නේ බාහිර ලෝකේ නෙවෙයි. බාහිර ලෝකේ ජීවත් වෙන්න දීලා තිබෙන්නේ. ලෝකේ හඳුනා ගන්න තමයි පස්දොර දීලා තිබෙන්නේ. හඳුනා ගැනීම ඉක්මවා යමින් ඒවාට තමක තම තමන්ට රුචි අරුචි පරිදි ඇලෙන්න ගැටෙන්න ගියාවුවම ඒ තුලින් තමන් අර දුකට හේතුව හදා ගන්නවා. තණ්හා අනුසය. හදාගත්තම ඒකෙන් හට ගන්නවා. එතකොට එහෙමනම් මෙන්න මේ කුසල කර්ම රැස් කිරීම කියන එක ජීවිත තුනක් තුළ විග්‍රහ කරන එකේ කිසිම පදනමක් තේරුමක් නැහැ. මොකද අපි අරමුණෙන් අරමුණට නැතෙනවා නම් අරමුණක් තුළ තමයි මේක සිදු වෙන්නේ. අන්න මේ පාසල් අධ්‍යාපනයේ, දහම් පාසල් අධ්‍යාපනයේ, විරේණ අධ්‍යාපනය පටිච්චසමුප්පාදයේ පේලියක් ඉගෙනුවාට 12කට කවදාවත් අරමුණක් තුළ මේක විග්‍රහ කරලා පෙන්වුවේ නැහැ. රටේ පවතින දේශනාවලත් පසුගිය කාලවකවානුව තුළ අපේ ළමා කාලේ පටන් අපි දැක්කේ නැහැ හැම. ඔවුන් මේ ජීවිතයේ පුද්ගලයෙක් වශයෙන් අරගෙන අතීතය කියලා ඉස්සර ජීවිතය ගන්නවා. වර්තමානය කියලා මේ ජීවිතය ගන්නවා. අනාගතය කියලා ඊළඟ ජීවිතය ගන්නවා. නමුත් තථාගතයන් වහන්සේ වදාහරනවා කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු ස්කන්ධ නම් වූ සමූහය හටගන්න කල්හි දිරණ කල්හි මෙයන කල්හි මොහොතක් පාසාම ඔබ උපදින්නෙහි දිරන්නෙහි මැරෙන්නෙහි කියලා. තථාගතයන් වහන්සේ වදාරනවා කය නම් පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තට කමක් නැහැ. අවුරුදු 60ක් 70ක්වත් තියෙන නිසා ඉති මනෝ ඉති චිත්ත ඉති විඥානං සිතයයි කියනු ලැබේද අසුරු ගසන සැනකින් හටගන්නවා නැසෙනවා. ඇසෙන් කනට කනෙන් නාසයට මාරු වෙනවා. වඳුරෙක් අත්ෙන් අත්තට පනින්න ආසේ හැම මොහොතෙම ජීවත් වෙන්නේ අරමුණක් තුල. එතනින් එහාට මොකුත් නැහැ. එතනින් එහාට මොකුත් නැති වුණාට මේ පැවැත්මට තමයි විද්‍යාව කියන්නේ. ඒ මොකුත් නැති එකෙන් පැවැත්මට හේතු හදාගන්න එක තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ. ඒ නිසා මානං හිතනවා ස්කන්ධ පංචකය තුළ පටිච්චසම්පාදේ විග්‍රහ කරන්න බැරි තාක්කල් ස්කන්ධ පංචකය තුළ පටිච්චසම්පාදයේ අතීත හේතු සහ වර්තමාන ඵලත් වර්තමාන හේතු තබන හැටි තේරුම් ගන්නට බැරි තාක්කල් පටිච්චසම්පාදේ දකින්න බෑ. දකින්න බැරි තාක්කල් නිරෝධය දකින්නත් බෑ. දකින්න බැරි තාක්කල් එහෙනම් බුදුන් දකින්නත් බෑ. ඔන්නෝමයි වරදවාගත් පෙළදහම සත්‍යය සසරට ඇද දමන සහ අනාගත බුදුන් දැකීමේ සිහින ලෝකෙට හිර වෙන්නේ ඔක්කොම. වෙනවද නැද්ද දන්නේ නැහැ. එනිසා අපි ඊතා සියුම්ව මම පැහැදිලි කරන පෙළ ඔස්සේ ආරාධිත බෞතුන් ඇතුළු හැම දෙනා තේරුම් ගත්ත අයට නම් ගැටලුවක් නැහැ. තේරුම් ගත්ත නැති අය මේ පෙන්නපු වචන ඔස්සේ මේක වටහා ගන්න තේරුම් ගන්න. ඔබ මව්කුසින් බිහි ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් තමයි සම්මතියට. එයාට මම කිව්වට කමක් නැහැ සම්මතේ. නමුත් තථාගතයන් වහන්සේ වදාළන්නේ අසුත පුතග්ජනයා පංච උපාදානස්කන්ධයට දේ මම කොට ගන්නවායි කියලා. පංච උපාදානස්කන්ධකේ ශරීරය නෙවෙයිනේ. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණක් තුළ සිදුවෙන දේ. ඒකට එන දේ. ඒකට එන දේ රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, පොට්ටබ්බ තණ්හාව, ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පව, පින, ධානය ඔය එන දේවල්නේ. දැන් අරමම කයෙන් හැදුනට බුදුන් වහන්සේ වදාළ සක්කාය දිට්ඨිය නැමැති මම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයට එන දේ මම කොට ගැනීම සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨියෙන් සංයෝජන වෙනවා කියන එක තමයි අනුලෝම පටිච්චසම්පාදය කියලා කියන්නේ. ඒ සක්කාය දිට්ඨිය කියන අරමුණ මුලා වීමෙන් සසරට බැඳෙනවා කියන සිද්ධිය වෙනත් ආකාරයකින් විස්තර කරපු විදිය තමයි අනුලෝම පටිච්චසම්පාදය කියන්නේ.
නම් අනුලෝම පටිච්චසමුප්පාදයේ පොත තුළ නෙමෙයි තිබෙන්නේ, පොත තුළ තියෙන්නේ පෙළ දහම. ඒ සිදු වෙන්නේ ඔබේ වර්තමාන මොහොතේ ක්‍රියාත්මක කරන ඉන්ද්‍රිය තුළ. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, එහෙම නැත්නම් කය තුළ, නැත්නම් සිත තුළ. මා දකිනවා නිසා මේ චක්කුණා රූපං දිස්වා කියන වචනය යටතේ සෝතේන සද්දං සුත්තා, ගාහනේන ගන්ධං ගහයිත්වා, ජීවාය රසං රසිත්වා, කායන පොට්ටබ්බං ලබිත්වා, මනසෝ ආරම්මණං ජනිත්වා හරි ලබිත්වා හරි කියලා ඒ හයෙන්ම ඒ මොහොතේ පටිච්චසමුප්පාද හයක් සිද්ධ වෙනවා. එක වතාවට නෙමෙයි, 6 වතාවකට. අන්න ඒක දකින්න පුළුවන් නම් පටිච්චසමුප්පාදය දකින්නවා කියන්නේ සතර හැදෙන හැටි දකින්නවා. එතකොට සතර හැදෙන හැටි දැනගත්තාම උපාදානයෙන් සතර හැදේ. එහෙම නැත්නම් අපි කියන උපාදානස්ස කෝහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. උපාදාන සහිත වුණාම උත්පත්ති පනවන්නේ. අර උපාදාන සහිත වීම තුළ උත්පත්ති පනවන්නට හේතු ඉතුරු වීම තමයි අනුලෝම පටිච්චසමුපාදය කියන්නේ. උපාදාන වෙන්නේ මොනවද කියන එක උත්පත්ති පනවන පැති බලපුවම හොයාගන්න පුළුවන්. සත්‍යයේ සසර ගමන සම්බන්ධයෙන් අපි පැහැදිලි කරන්නේ පවෙන් පරලෝ යාම එකක් කාමදුගතියට. එතකොට පවේ උපාදානේ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් පිනෙන් පරලෝ යාම තව එකක් හොඳ වුණත් එතකොට පිනේ උපාදානේ. පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ධානයෙන් පරලෝ යාම රූපය රූපී බඹතල කරා එතකොට ධානයේ උපාදානේ. මේ තුනේම උත්පත්ති තියෙනවනේ. උත්පත්ති පවතින උපාදාන සහිත බැවින් කියන එක. එනේ උපාදාන වෙනවා කියන කටයුත්තේ සිද්ධිය තමයි පටිච්චසමුප්පාදයේ අනුලෝමය කියලා කියන්නේ. අර රුචි ආකාරයකින් අවිමතාකාරයෙන් පැහැදිලි කරන්න කිව්වම මට මේ පිළිබඳ ගැටලුවක් නැති නිසා මෙතන ඉඳගෙන මේ මොහොතේ මෙතෙන්ට මුහුණ දීගෙන මේක පැහැදිලි කර හැකියි. කටපාඩම් කරගත්ත පෙළක් නෙමෙයි මම මේ කියන්නේ. මේ සිද්ධියට මුහුණ දීගෙන වෙන කාරණාව. ඉතින් එතකොට ඒක සත්‍ය නම් ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ සිදු වෙන්න ඕන. ඒ තුලින් ඔබට වැටහෙන්න ඕන මේ තමයි සතරට හැදෙන හැටි, සතර භවගාමී වෙන හැටි. එතකොට අර පරිවිමර්ශන සූත්‍රයේ සඳහන් වචනෙත් ඔතෙන්ද ගන්න පුළුවන් වෙනවා. අවිජ්ජාගතෝ යම් බික්කවේ පුරුෂ පුද්ගලෝ. පුරුෂයෙක් හරි ස්ත්‍රියෙක් හරි යම්කිසි අවිද්‍යාගත වීමක් තුළ අවිද්‍යාව අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති, පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති, අනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති. අර අபிසංකරෝති කියන එකේ තේරුම මෙතනින් නිමා නොවි අනාගත ඵලයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තරයේ සැඟවීමවත් තණ්හා අනුසයට හේතු ඉතුරු වීම. දැන් එතකොට පුඤ්ඤාවි සංකාරයත් අපුඤ්ඤාවි සංකාරයත් ආනිජ්ජාවි සංකාරයත් තුනම අවිද්‍යාපත්‍ය සංකාරා කියන එක පරිවිමර්ශන සූත්‍රය තුළ දේශනා කරලා තියෙන්නේ. මේ දේශනා කරන අපිද තථාගත බුදුරජාණන් වහන්සේද? එහෙම assume තැනකට ඔබ එන්න සමත් වෙන්න වෙනවා. අර මට මතකයි මේ ඊයේ පෙරේදා හමු වෙච්ච ලියුමක් තිබුණා. පටිච්චසම්පාදය කියන්නේ මේක 12 පාඩම් කරන මුල ඉඳලා අගට අග ඉඳලා මුලට එකට කියන එක කියලා තමයි මාත් හිතාන හිටියේ කියලා. එනිසා මේ කොළ පාට, නිල් පාට, කහ පාට කණ්ණාඩි වලින් බලන්නේ නැතුව ඔබ තුළ සිදුවෙන දේ ක්‍රමයෙන් ගැඹුරට අධ්‍යයනය කරන්න. එතකොට ස්කන්ධ පංචකයක් තුළ නැත්නම් අරමුණක් තුළ අරමුණෙන් මොකුත් යන්නේ නැහැ කොහාටවත්. ඒ අරමුණ තුළම ඔබට අනුලෝම පටිච්චසමුප්පාදය දැක ගන්න පුළුවන් වෙයි. දැන් බුදුන් වහන්සේ ඒක දැකවදාලා. දැකවදාලා පමණක් නෙමෙයිනේ, ඒක නිරෝධ කරන්න ඕනේ ඊට පස්සේ. දැන් බුදුන් වහන්සේ පටිච්චසමුප්පාදය දැකවදාරලා නිරෝධ කිරීමෙන් බුද්ධත්වයටපත් වුණා නම් ඔබටත් පටිච්චසමුප්පාදය දැකලා නිරෝධ කරන්න පුළුවන් නම් අනුබුද්ධත්වයටපත් වෙන එකයි. විශාල දහමක් මේකේ නෑ. නමුත් මේක සියුම් දහමක්. තර්කයට ගෝචර නෑ, න්‍යායට ගෝචර නෑ. අයන් ධම්මෝ පඤ්ඤාවන්තස්ස කියන එකේ තේරුම ඔය බණ පොත් සහ සූත්‍ර දේශනා ප්‍රඥාවන්තෙන්ට ගෝචරයි කියන එක නෙමෙයි.
මේ සසර දුකින් නිමීම නම් වූ නිර්වාණය නැමැති ධර්මයේ ගෝචරය වෙන්නේ ප්‍රඥාවන්තයින්ට. අයන් ධම්මෝ කියන්නේ එතෙන්ට. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ. ප්‍රඥාවන්තයෝ සොකී චිත්තසංතානෙ උපදවා ගන්න ප්‍රඥාවෙන්ම දකින්න ඕන දෙයක්. මොකද්ද? නිවන. ඉතින් එහෙනම් අයන් ධම්මෝ කියන්නේ නිවීමනේ. අනන්ත සංසාරේ විවිධ පුද්ගලයන් ඇසුරු කරලා පින්පව් ධාන ඔස්සේ සසර ඇවිදලා ඔය හැම අත්දැකීමක්ම ලබාගෙන සසරින් මිදෙන්න පුළුවන් දොරටුව තියෙන තැනට එන්නේ. සසරින් මිදෙන්න පුළුවන් දොරටුව තිබෙන්නේම බුද්ධෝත්පාදයක සදහම් හමුවීම තුළ පමණයි. එතකොට දැන් දොරටුව ගාවට ඇවිදින් ආයෙ පස්සට අදින්න හදන්න එපා. දොරටුවෙන් එළියට පනින්න බලනවා මිසක්. මොකද මේ දොරටුව ලෝකේ සත්වයින්ට විවෘත නැහැ හැම දිනාටම. ගාක් ඈත දොරටුව වලින් ඉන්නේ. දොරටුව ළඟට ආපු කෙනා මොකටද පස්සට යන්නේ එළියට පනින එකනේ කරන්න ඕන. මේ න්‍යාය තේරුම් ගත්ත අපි ත්‍රිපිටකයේ සඳහන් වෙන්නා වූ ඕනෑම දහම් පෙළක් ඔස්සේ මේ අනුසෝතගාමිත්වයත් පටිසෝතගාමිත්වයත් පැහැදිලි කරනවා. ඔබ අපෙන් ඉල්ලන්නේ පටිච්චසමුප්පාදය තුළින් පැහැදිලි කරන්න. දැන් එහෙමනම් ඇස තුළ, කන තුළ, නාසය තුළ මේක බලන්න ඉගෙන ගන්න. ඔබ අද ඉන්න තැනට එන්න. ඔබ අද ඉන්න තැන ඉන්න විට ළමා කාලේ පටන් අද දක්වාම ලෝකෙත් එක්කලා සම්බන්ධතා ඇති කරගෙන ඇලීම් ගැටීම් මුලා ඇති කරගෙන අතීතයක් හදාන ඉන්නේ. මතකේ නෙමෙයි මම මේ කතා කරන්නේ, මතකේ අවශ්‍යයි හැමෝටම. මතකේ ඉක්මවා යන බාහිර පස්දොරට යමක් ගැටෙන විට ඔබේ සිතේ කැළඹීමක් ඇති කරන. ඔබ නොසන්සුන් කරන කාරණා ඔබේ චිත්තාභ්‍යන්තරයේ පවතිනවා. ඒවා හැම විටම ඔබට පමණක් ආවේනිකයි, අදාළයි. ඔබේ හතුරා වෙන කෙනෙකුගේ හතුරා නෙවෙයි. ඔබේ මිතුරා වෙනෙකුගේ මිතුරා නෙවෙයි. ඔබේ ඇල්ම තව කෙනෙකුගේ ඇල්ම නෙවෙයි. ඔබේ ගැටීම තනුගේ ගැටීම නෙවෙයි. තම තමන්ට රුචි අරුචි පරිදි තමයි මේ ලෝකෙත් එක්කලා මේ සම්බන්ධතාවය ඇති කරගන්නේ. එහෙම ඇති කරගත්ත කොටසක් සිතේ තිබෙනවා. තිබෙනවා කියන එකේ තේරුම තිබෙන තැන හොයාගන්න පුළුවන් කියන එක නෙවෙයි. ඔබ කිසියම් දත්තයක් පරිගණක ගත කළොත්, ගත කළා රහස්‍ය පදයක් යෙදුවොත් ගාය ගන්න බෑ කාටවත්. නමුත් ඔබ ඉල්ලුවොත් එන්නේ ඇයි එළියට? අධ්‍යාපන දත්ත වෙන්න පුළුවන්, තවත් රහස්‍යගත දත්ත වෙන්න පුළුවන්. දරුවෝ හොයා ගන්නවට නැත්තම් ආයතනයේ දත්ත වෙන්න පුළුවන්, හංගලා තියෙනවා. ගන්න බෑනේ. නමුත් ඔබ ඉල්ලපුවාම එන්නේ තිබෙන නිසා නේද? තිබෙනවා කියලා කොහෙද තිබෙන්නේ? ඒ software ටික අරගෙන තලලා බැලුවොත් එහෙම හොයාගන්න පුළුවන් නේද? ඒක ඇතුලේ තිබිලා එළියට එනවා. නැහැ. එතකොට අර මේ අර උපමාවක් තියෙනවා ඔය මේ පායසි රාජාන සූත්‍රයේද අය වගේ සූත්‍රයක මේ වැරදි මගින් සත්‍ය හොයන්ට යාම පිළිබඳව. අන්න ඒ වැඩේ කරා වෙනවානේ. ඒක පේනනවා. එක සැමියෙකුට බිරිඳක් ගෙනාව, බිරිඳ මිය ගියා. දැන් දරුවෙක් ඉන්නවා. තව බිරිඳක් ගෙනාව. දැන් බිරිඳගේ කුසේ දරුවෙක් ඉන්නවා. දැන් ඉතින් මේ දරුවාට ඕනේ වුණා දේපොළ අයිති අය ගන්න. ඊට පස්සේ කිව්වා මේ තව කුසේ දරුවෙක් ඉන්නවා. හම්බ වුණාම දෙකට බෙදලා දෙන්නම්. නැත්තම් එයා ගෑන දරුවෙක් නම් ඔබට පවරන්නම් කියලා. එහෙම බෑ කියලා කනලව් කරලා ඒ කාලේ පරීක්ෂණ තිබුණේ නෑනේ වර්තමානයේ වගේ. ඒ නිසා දරුවා පිරිමි දරුවෙක්ද බලන්න ගෑනු දුන්නා බඩ කපාගෙන මැරුණායි කියලා තියෙනවානේ. උපමා කතා. ඒ වැරදි පාරේ ඉන්නේ දරුවා බලන්න ගියේ. ඒ වගේ ඔබට මේ පරිගණක අමතර කොටස තලලා ගන්න බෑ මේ දත්ත ටික. නමුත් විද්‍යුතය එකතු කරලා තියෙන නිසා තමයි ආපහු එන්නේ. අන්න ඒ වගේ මේ තිබෙන නිසා තමයි ඔබට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක උපදින්නේ ලෝකේ වරදක් නිසා නෙවෙයි. ඔබ තබාගත්ත නිසා. අනේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වල දුක් ගෙනත් දෙන්න උපදින්න ඔබ තබා තිබෙන්නා වූ හේතු තමයි මේ අනුසය කියලා කියන්නේ.
ඒකමයි අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ. දැන් ඕක එන හැටි සහ තබන හැටි ඉගෙන ගන්න. ඒක තමයි අනුලෝම පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඒක දැක්කම දැන් ඉතින් මේ වරද්ද කරලා හරියන්නේ නැහැ මේකෙන් මිදෙන්න ඕන කියලා ඔබට පාර තේරෙනවා. බලන්න අපි ගනිමු. අපිට දොරවල් 6ෙන්ම ගත්තා කි. මට ලැබෙන කාලය අනුව මම 6ෙන්ම පැහැදිලි කරන්නේ නැහැ. එකකින් දෙකකින් පැහැදිලි කරන්න. චක්කුණා රූපං දිස්වා නැත්නම් චක්කුංච පටිච්ච රූපේච උප්පද චක්ක විඥානං. ඔබේ ඇස තුළට මේක යොමු කරලා බලන්න. ආලෝකයේ උදව්වක් ඇති විටදී බාහිර තියෙන වස්තුවක ඒකට කියන්නේ රූපය එහි සෙවණැල්ල ආලෝකයේ උදව්වෙන් ඔබේ ඇස තුළ පතිත වෙනවා. බාහිර තියෙන වස්තුවක සෙවණැල්ල ඒක රූපේ. ඒ රූපේ පහළ වෙන්න ඕන බාහිර තියෙන දේක් දකින්න. නැත්තම් දකින්න බෑ. එතකොට මේ පහළ වෙන්න පුළුවන් තැනට තමයි මේ චක්කු කියන්නේ. ඇස කියන්නේ. බුදු සමයේ. සෞඛ්‍ය විද්‍යාව තුළ අක්සි ගෝලය අක්සි කාචය ඇස කිව්වට මේ ප්‍රසාදයට ඇස කියනවා. එතකොට ප්‍රසාදේ නැති කෙනාට ලෝකේ රූප තිබුණාට මොකුත් පේන්නේ නැහැ. අන්ධකාරයේ තිබුණ වෙලාවට ලෝකේ රූප තිබුණාට මොකුත් පේන්නේ නැහැ. ප්‍රසාදයේ තිබුණාට මොකද ආලෝකයේ උදව්ව නැති නිසා. අන්න හේතු වශයෙන් බලන්න. ආලෝකයේ තියෙන්නත් ඕන, ඉදිරියෙන් රූපයක් තියෙන්නත් ඕන, ඒක සෙවණැල්ල ඇහි ආකාශයේ තුලින් ගමන් කරපු ආලෝක කිරණ මගින් හදන්නත් ඕන ප්‍රතිබිම්බය. ඒකට කියනවා ප්‍රසාදය. ගෝචර රූපය කියන්නේත් බාහිර තියෙන එක නෙමෙයි අර ඇසේ පහළ වෙන සෙවණැල්ල. දැන් මේක මෙහෙම වෙනකොට ඒ සම්බන්ධයෙන් ඔබට තියෙන අභිමතය එයා හතුරෙද්ද මිතුරෙද්ද නෑදෑයෙක්ද ඇලෙන කෙනෙක්ද ගැටෙන කෙනෙක්ද ඔබට අභිමතයක් තියෙනවා. පළවෙනි වතාවට දැක්කොත් මේක නෑ. අර චිත්තාභ්‍යන්තරයේ තිබිලා මේක එතෙන්ට එනවා. අන්නේ එන කොටස තමයි දුක් ගෙනත් දෙන්නේ. මේ ඇහැට ගැටෙන එක දුක් ගෙනත් දෙන්නේ නැහැ. ඒක බුදුන්ටත් තියෙන දෙයක් නේ. එතකොට මේ ප්‍රසාදයේ ගෝචර රූපේ චක්කු විඥානයේ තුන එකට එකතු වෙන එකට පස්ස කියන්නේ නැහැ. ඒ තුන නිසා තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ මෙතෙන්ට එනවා අතීතයේ පස්සෝ. එහෙම බලන්න පුරුදු වෙන්න. අපි පුරුදු උනේ තුන එකතු වීම පස්සෙයි කියන්නේ. ඉතින් බුදුන් වහන්සේටත් තුන එකතු වීමේ පස්ස තියෙනවානේ. ඕඩ කෙනෙකුට ප්‍රසාදයේ ගෝචර රූපේ චක්කු විඥානේ පහළ වෙන්න ඕන. උන්වහන්සේට අතීතයේ තියෙනවද? නෑනේ. අතීතේ නැති නිසා පංච පාදනස්කන්ධයක් හටගන්නේ නෑනේ. එහෙමවත් තේරුම් ගන්න බලන්නකෝ. උන්වහන්සේ දුටු පමණින් නතර වෙනවා යරුණාම ඇතුලෙන් ගන්න දෙයක් උන්වහන්සේට නෑ. මොකද අධ්‍යාත්මික ආයතන ශූන්‍ය කරගෙන තියෙන්නේ. Tamanට අතීතයක් නෑ ඉන්න. ලෝභ මූල, දේශ මූල, මෝහ මූල නෑ. පෘථග්ජනයටව තියෙනවා. ඒ නිසා ගැටෙනකොටම අමාර කියන්නේ අදාළ හැම දානකොට අදාළ සතා එක ගන්න එළියට එනවා හැංගිලා ඉඳලා. ඒ නිසා රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ ලෝකෙට හම් තියනවා කියන එකේ තේරුම ඔය හමු වෙනවා කියන්නේ ඔබට දෙන ඇමක්. ඔබ හංගන තියෙන එක මතු වෙනවා. ඔය තරහ එනවා, බය හිතෙනවා, වෛරය හිතෙනවා, ඊර්ෂ්‍යා හිතෙනවා කියන්නේ ඔබ ළඟ තියෙන එක මතු වෙන එක. බලන්නකො හොඳට උදාහරණයක් අරගෙන ඔබ යම්කිසි අප්‍රසන්න පුද්ගලයෙක් ඉන්න ඔබට හානියක් කරලා හෝ පවුලට හානියක් කරලා හෝ දරුවෙකුට අයහපතක් කරලා. දැන් මේ පිළිබඳව ඉන්නේ දැඩි අමනාපයකින්. ඉතින් එතකොට ඒ පුද්ගලයා ඉස්සරහට හම්බ වෙනවා. ඔබ කියනවා නේද පේන කොටත් මට ණයට අඳුකල වගේ කියලා. හොඳයි එයා තව කෙනෙකුට පෙවුනහම ණයට අඳුකල වගේ වෙනවද? එයාගේ ප්‍රිය බිරිඳට පෙවුනොත් හරි, එයාගේ දරුවන්ට පෙවුනොත් හරි එයාලට අඳුකල වෙන්නේ නැහනේ. අර එතකොට මේ පුද්ගලයා ආශ්‍රය නොබ හදාගත්ත අතීතය ඔබට දුක් ගෙනත් දෙනවා. ඒක එන එක නෙවෙයිද පස්ස කියන්නේ. තුනේ එකතු වීමෙන් නරක එනවා. දෙන්නම් සංගති පස්සෝ. එතකොට ඒ ස්පර්ශ වුණාම අන්න ඔබට සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනාවක් හටගන්නේ අර බාහිර කාරණේ නෙවෙයි ඔබ අර හදාගත්ත එක නිසා. අර ණයට අඳුකල වගේ කියන්නේ දුක් වේදනාව.
දැන් ප්‍රසාදජනක පුද්ගලයෙක් නම් සැප වේදනාව. නැත්නම් උපේක්ෂා වේදනාව. පෘථග්ජනයෙකුට කෝකාවත් අතීතෙන් එන්නේ. එතකොට ඒ විඳීමට ප්‍රත්‍ය වෙන්නේ මේ ගැටීම කියලා කිව්වට මේ ගැටීම පුංචි දෙයක් පමණයි. ප්‍රධාන හේතුව තමන්ගේ හිත ඇතුළේ තිබිලා එන එක. ඒක නැත්නම් මේ වැඩේ වෙන්නේ නැහැ. දැන් පෙර පරිදිම වේදනාවට සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් සැප නම් ඇලෙනවා, දුක් නම් ගැටෙනවා. අර වේදනා පච්චා තණ්හා පදෙන් කියන්නේ ඒක නේද? අර වේදනාවට ඇලෙන ගැටෙන එකම තමයි වේදනාව මම කොට ගැනීම කියන්නේ. අන්න බුදුදහමේ මම හැදෙන හැටි. අර කයේ මම නෙමෙයි. වේදනා පච්චා තණ්හා. දැන් මේ මම නතර කරලා කතා කරන්නේ ඇස තුළ මේ සිද්ධිය, මොහොතක් තුළ සිද්ධිය. අසුරු ගසන සැරකේ සිද්ධ වෙන සිද්ධිය. එතකොට තණ්හා වුණොත් උපාදාන. උපාදාන කියන එකේ තේරුම දැඩිව ගැනීම නැත්නම් අතහරින්න බැරි ලෙස බැඳීම. එහෙම වුණොත් චිත්තාභ්‍යන්තරයට ශේෂ වීම බව. මේකට කොහෙන්ද ආත්ම තුනක්? අසුරු ගසන තැනකින් ඇහි තිදු වෙනව නේද? චක්කුංජ පටිච්ච රූපෙච්ච චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. අතීතේ කාව ඒකට රැවටුණා, මමත්වයෙන් ගත්තා, වර්තමාන කර්මය කළා, අනාගත කර්මයකට හේතු තැබුවා. මොහොතකින් ඇහෙත් එහෙමයි, කනෙත් එහෙමයි, නාසෙත් එහෙමයි, දිවෙත් එහෙමයි. ඔක්කොටම හරි මේක. අන්න මේක තුල දකින්නවා සත්වයා සසර හදන හැටි. කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ නිමා කරන්න පුළුවන් සසර මේ අමුතුවෙන් ඇලීම ගැටීම නිසා නේද වර්තමානයේ හරහා අනාගත ඵල උපදින්න හේතුවක් තියන්නේ. ඒක නේද යන පැත්තට යනවා හෙවත් අනුලෝම පටිච්චසමුපාදය කියලා කියන්නේ. ඒක නේද පටිච්චසමුපාදේ පටිච්ච සමුප්පාදයක්. පටිච්ච සමුප්පාද ගැටුණ ගමන්ම එක්වර හට ගැනීමක්. ඒක හේතු ඉතුරු වීම අනුලෝමය. බලන්න. දැන් මේ සිද්ධිය තුල 12 ගලපන්න ගියාපම ලොකු අමාරුවක වැටෙනවා. මොකද 12 ගලපලා තියෙන ළමයින්ට උගන්වන්න වචන 12ට අර්ථ 12ක් දීමක් කරුණාම තේරුම් ගත්ත කෙනෙක් නම් නෙවෙයි. ඒ නිසා වුන් වචන ගැලපීමේදී ඒක අර ආත්ම තුනකට සම්බන්ධ කරලා ගැලපුවා. ස්කන්ධ පංචකය කියන එකකේ පැත්තකට දාලා පුද්ගලයා වශයෙන් අරගෙන. අපි ලියනවා කියනවා පාඩම් කරනවා බුදුන් වහන්සේ නම් වදාරනවා පටිච්චසමුප්පාදේ දකී ධර්මයේ දකී කියලා. නමුත් දකින්න කෙනෙක් නැහැ. මන්දයත් පටිච්ච සමුප්පාද කියන වචනේ අර්ථය ඇහැ තුල කන තුල නාසය තුල සිදුවෙන දේ කියලා තේරුම් ගත්තේ නැත නිසා. දැන් මේ සිද්ධියේම මේ ඇහැට කනට නාසයට ගැටුණ තැනම ඔබට දකින්න පුළුවන් ද මේකේ අතීතයයි වර්තමාන හේතුයි? මේ සිද්ධිය තුළ ඔබට දකින්න පුළුවන් ද අතීතයක් තියෙනවායි කියලා? අතීත හේතු නිසා වර්තමාන ඵල හට ගන්නවායි කියලා? වර්තමාන හේතු තබනවායි කියලා? අන්න ඒක තමයි ස්කන්ධ පංචකය තුළ අතීත හේතෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතෝ පංච ආතින් ඵල පංචකං ගාථාවේ තියෙන්නේ. සියුම් නොනකින් දර්ශනය කරගන්න අවශ්‍ය. අර ඔබ ඉගෙන ගත්ත අතීත කියන එක ඉස්සර ජීවිතය කියලා සිංහල භාෂාව ඉගෙන ගත්ත එකට යන්න එපා. 19 වෙනි සියවස නැත්නම් 20 වෙනි සියවස අතීතයේ 22 වෙනි සියවස අනාගතය කියලා යන්න එපා. ඊයේ අතීතේ හෙට අනාගතය කියලා යන්නත් එපා.
එහෙම ගත්තාම හරිනේ ඕන එකකට. නමුත් ඉදානි ඵලපංචකම් පහළ වෙන්නේ අතීත හේතු පහක් නිසා. මේ අතීත හේතු පහ කොහෙද තිබිලා දෙන්නේ? මං කිව්වොත් මෙන්න මේ වර්තමාන මොහොතේ අරමුණට ඇලෙන එක තණ්හා, දෙවෙනි එක උපාදාන භව. ඒ තණ්හා උපාදාන භව වීමෙන් චිත්තාභ්‍යන්තර ගත වීමට කියන නමක් අවිද්‍යා සංකාර කියන්නේ කියලා. එතකොට තණ්හා උපාදාන භව විද්‍යා සංකාර. දැන් සිදුවෙන එක. මෙහෙම ළමා කාලේ පටන් දබව පැත්තක් තිබෙනවා. තරහ එනවා කියන්නේ, කාම විතර්කේ උපදිනවා කියන්නේ, ව්‍යාපාද විතර්ක උපදිනවා කියලා කියන්නේ අර තබපු එක එනවා. තබනකොට මේක තණ්හා උපාදාන අවිද්‍යා සංකාරා එනකොට අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ ඔබේ ඇහැට කනට නැසී ගැටීමේදී අතීතෙන් ආපු දැන් එක ගැටෙනකොට අතීතෙන් ආපු කොටස තමයි අතීත හේතු. මේ පංච උපාදානස්කන්ධය කියන්නේ ඒක තමයි. ඒක තුල පෙර තැබූ එක තියෙනවා. ඒකට කියනවා අතීත හේතෝ පංච අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. දැන් ඇහෙනම් චක්කු විඤ්ඤාණ, කනේනම් සෝත විඤ්ඤාණ, නාසයෙන්නම් ගඤ්ඤ ඕන විඤ්ඤාණයක්. ඒ විඤ්ඤාණයට මොකද වෙන්නේ? ඉදිරියෙන් තියෙන රූපේ, ඉදිරියේ තියෙන ශබ්දේ ඕනෑම නම් කරපු රූපයක්. එතන නාම රූප කියන්නේ ඇතුළේ තියෙන එකක් නෙවෙයි, නම් කරපු රූප, නාම රූප බාහිරේ තියෙන. කොස් ගස, පොල් ගස, දෙල් ගස, අම්මා තාත්තා එළදෙන නැතුව අස්සයා කිව්වනම්, පොල් ගස නැතුව කොස් ගස කිව්වනම් පොල් ගසට ඒ නම් කරපු රූප නාම රූපනේ. නාම රූප සලායතනට ස්පර්ශ වෙනවා. ඇහැට ස්පර්ශ වෙනවා, කනට ස්පර්ශ වෙනවා. එතකොට අපට ඒ ගැටෙනකොට අඳුරගන්න පුළුවන් විඳීමක් පහළ වෙනවා. හඳුනා ගැනීමට අවශ්‍ය විඳීමක් පහළ වෙනවා. සලආයතනයට ස්පර්ශ වීමෙන් වේදනා. ඒක බුදුන්ටත් පවතින දෙයක්. වර්තමාන ඵලයේ පහළ වෙන්න අවශ්‍යයි. නමුත් අතීත හේතු නිසා පහළ වුණොත් මේකේ අවිද්‍යාවක් තියෙනවා. අය අතීතය දකින්නේ. මේ උදව් වෙන්නේ. දැන් මේ වේදනාවට අර අතීතයේ අනුවගත් කල මමත්වෙන් ගත් කල තණ්හා උපාදාන භව. තණ්හා වුණොත් උපාදාන භව. ඒ අවිද්‍යා සංකාරය. ඒක තමයි ගංගහ බීජයක් තැන්පත් කළ අනාගතයේ ගන්න. කුරුල්ලා බිත්තරයක් දැම්මා. පස්සේ ගන්නම් කියලා ඔබ හිතුවා. ඒක තමයි මේ පෙන්වන්නේ වර්තමාන හේතු තිබ්බා. මේ වර්තමාන හේතු තමයි ආපහු වෙනකොට අතීත හේතු කියලා කියන්නේ. බලන්නකෝ අද මම යම් කිසි තරහක් සිද්ධ වුණා නම් ඒක දැන්නේ තියබුවේ. හෙට අවදි වුණාන් පස්සේ ආයෙනකොට ඒක වර්තමානයේද? නෑ. එතකොට ඒක ඊයේ. ඊයෙන් එන එක අතීතේනේ. එනිසා වර්තමානයේ තබන හැම එකක්ම ආපහු වෙනකොට අතීතයේ බවට පත් වෙනවා. දැන් පෘථග්ජන පුද්ගලයා මොකද කරන්නේ? ලෝක ජීවත් වෙනකොට උදේ පටන් රැ වෙනතුරු යන්නේන හැම තැනකදීම බාහිරයට ගැටෙන විට තමන්ට අදාළ මතුවෙන්න අතීතයක් තියාගෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හා ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර කියලා ඒක ගැටෙනකොට ඉපදුනහම ඒක විඳවනවා. බාහිර එකක විඳිනවා නෙමෙයි, තමන් හදාගත් එක විඳවනවා. අතීතෙන් අරන් විඳිනවා, වර්තමානයේ මුලා වී අනාගතයට තබා අවසන් කරනවා. මොහොතකින් අතීත හේතු, වර්තමාන ඵල, වර්තමාන හේතු එක ස්කන්ධ පංචකයක් තුළ, එක අරමුණක් තුළ ක්‍රියාත්මකයි. ඇයි ස්කන්ධ පහෙන් පහට මැරෙනවා නම් මොකුත් යන්නේ නැහනේ. ඉන් එහාට යන්න ආත්මයක් නැහනේ. නමුත් අර තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා, ඒක තමයි අවිද්‍යාපච්චය සංඛාරා කියන්නේ. දැන් නැසෙන්නේ නැතුව අනාගත ඵල උපදින්න හේතුවක් තියෙන නිසා තමයි හතරක් හැදෙන්නේ.
දැන් ඉතින් පටිච්චසමුප්පාද න්‍යාය තේරුම් ගන්න නැතුව පුද්ගලයෙක් වශයෙන් පව තුල හරි පින තුල හරි ධානය තුල හරි කෙනෙකුට දියුණුවක් තිබුණාට ලෞකික සැප තිබුණාට සසර හදන එක නවත්තන්න පුළුවන්ද? මේ සසර හදන එක නේද බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ මිනිසුන් කරමින් හිටියේ. ඇතැම්හු පව තුල, ඇතැම්හු පින තුල, ඇතැම්හු ධානය තුල. ඒ කියන්නේ බුදුන් වහන්සේ පහළ වෙනකොට සියලු දෙනාම අනුලෝම පටිච්චසම්පාදය තුල හිර වෙලා හිටිය අරුණාම නිරෝධයට පාරක් තිබුණේ නැහැ, පව තුල තිබුණේ නැහැ, පින තුල තිබුණෙත් නැහැ, ධානය තුල තිබුණෙත් නැහැ. අන්න උන්වහන්සේට gedara ඉඳලා මේ පැත්ත අධ්‍යයනය කරන්න වුණා. වනාන්තරගත වෙලා මේ පැත්ත අධ්‍යයනය කරන්න සිද්ධ වුණා. ඔවුන් ගිය පාරේ අධ්‍යයනය කරලා බැලුවා. නමුත් නිරෝධයක් නැහැ. දැන් ඔබට තේරෙනවද ඔබ තුල මොහොතකින් සිදුවෙන දෙය පෘථග්ජන මට්ටමේදී සිහියක් නැත්නම් මේ අතීත හේතු නිසා වර්තමාන පළත් වර්තමාන හේතු තබනුත් ඔබ සතර හදන ගමනක අහු වෙලා ඉන්නවයි කියලා. ඔබ අනුසෝතගාමී කියලා. ඔබට තේරෙනවද මේක පෘථග්ජන පුද්ගලයෙක් තුල පාපය තුලත් පින තුලත් ධානය තුලත් මේකමයි සිද්ධ වෙන්නේ කියලා. ඇස තුලත් කන තුලත් නාසය තුලත් දිව තුලත් කය තුලත් සිත තුලත් මේකමයි සිද්ධ වෙන්නේ කියලා. පෙළ දහම කියන්නේ ඒකයි ඔකට. දහම් පෙළක් ඕක. අන්න එහෙම මේ ඇස තුල සිදුවෙන්නා වූ මේ මුලාව පිළිබඳ විවරණය කරන්නා වූ පෙළ දහමක් ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ කන්දක නිකායේ කන්දක වගේ කරුණාම ලෝකයේ දෙන පොත්වල නැහැ. වෙනත් ආගමික පොත්පත් අපි කියවලා තියෙනවා. නැහැ. පුද්ගලයෝ වශයෙන් හොද කරන්න කතා කරනවා නම් මේ සියුම් දහමකින් සසරට බැඳෙන හැටි උගන්වන්නේ නැහැ කවුරුත්. අපේ එකේ උගන්වලා තියෙනවා ත්‍රිපිටක ග්‍රන්ථවල පාලියෙන්. නමුත් අපට ඒක සිංහලට පරිවර්තනය කිරීමේදී ඒක මොහොතක් තුළ සිද්ධියක් වශයෙන් ජීවිත තුනක් වශයෙන් උගන්වපු නිසා අපටත් ඒක නැහැ. ලකුණු ගන්න ඉතින් මොනවා ලියවත් පුළුවන්නේ? නිර්දේශයකට දීලා තියෙනවා. ඒකේ උත්තර ලියුවොත් ලකුණු දෙනවා. හරිද වැරදිද බලන්නේ නැහැ නේ නිර්දේශයට අනුව. එඳ පරිසම්පාදේ දන්නා ඉන්නවා, ලියනවා, කියනවා, පාඩම් කරනවා, ලකුණු ගන්නවා. ඊට එහාට නිරෝධයට යන්න බෑ. මන්දයත් වැරදි පාරකින් මේ සඳහා යන්න බැරි බැවින්. දැන් ඔබට තේරෙනවද මේ කතාව? මම ළමා කාලේ ඔකට ළමා කාලේ මගේ තරුණ කාලේ නැත්නම් මුල් කාලේ ඔකට උදාහරණිකුත් පෙන්නවා. ඇතැම් මගේ හිතවතුන් ගෙදර ගිහින් මේක අත්හදා බැලුවා. මේ සසර ගමන යන හැටි වෙනවද කියලා. ඔබත් බලන්න. ඔබ හිටගෙන ඉන්න ඉස්සරහට යවෙනවද? නැහැ. අඩියක් ඉස්සරහට තබන්න යවෙනවද? ඒත් නැහැ. හැබැයි අඩියක් ඉස්සරහට තැබ්බහම මේක පෙර පාදය, අනිත් එක පසු පාදය. පසු පාදය ගන්න වර්තමාන පාදයේ ගාවට. ඒ ගන්න ගමන් ඔබ යන්න ඕන නම් එතන තියන්නේ ඉස්සරහින් තියනවානේ. අතීතයෙන් අරගෙන වර්තමාන පාදේ හරහා ඉස්සරහට තියෙනවා. දැන් ඉස්සරහා පාදේ මොකද්ද? පසු පාදේ වෙලා. ඒක ආයෙත් අර ගන්නවා වර්තමානයේට, එතනින් එහාට ඉස්සරහට තියෙනවා. දැන් මේ පාද මාරුව ගමනක් යනවා නේද? මේ පාද මාරුව නිසා නේද ගමන යන්නේ? අන්න ඒ වගේ ඔබ ළඟ මේ වර්තමාන මොහොතට ගැටෙනකොට අතීතයක් එනවා. ඔබ ඒක නිරෝධය දකින්න දන්නේ නැහැ. ඔබ වර්තමානයේකට එකතු වෙලා අනාගතයත් හදනවා. අර දෙපා මාරු කරනකොට ගමන යනවා වගේ සසර ගමන යන්නේ මෙන්න මේ විදිහට ස්කන්ධ පංචකය තුල අතීතෙන් අරන් වර්තමානයේ රැවටි අනාගතයට තියෙන නිසා. මෙහෙම කරන තාක්කල් සසර ගමන නිමා කරන්න බෑ. සසර කඩන්න බෑ. මේක දැක්කම පටිච්චසම්පාදය දැක්කා වෙනවා. දැන් එහෙනම් දැන් නිරෝධය දකින්න වෙනවා. නිරෝධ දකින්න නිකන් බෑ. ඕකේ තිබෙන්නේ ප්‍රමාදයක්නේ. ඔය ප්‍රමාද වෙන්න හැටි පෙන්නන්නේ. දැන් මේක නොකරන්න අපි එතෙන්ද සිහිය අරගෙන මේක වළක්වන්න වෙනවා.
අන සිහියෙන් කටයුතු කිරීම කියන්නේ අප්‍රමාදයේ කතා කියන්නේ. එහෙම නැත්නම් මේ පටිච්චසමුපාදයේ නිරෝධය දකින්නේ කොහොමද? මෙතෙන්දි මොකද්ද වෙන්න ඕන? අතීත හේතු නිසා වර්තමානයේට යමක් ඒවා එන්නත් ඕන. ඇයි උපන්න කුසල් දුර වෙන්න ඒවා එන්නත් ඕනනේ. හංගලා තියලා බෑ. අර අතීත හේතු නිසා වර්තමානයේ දැනෙන්න එන්න ඕනේ යමක්. ඇවිදින් දුර වෙන්න ඕනේ ඒවා. නමුත් උපන්න කුසල් හටගත්තාම ඒකට තව එකතු වුණොත් ආය නූපන්න කුසලුත් උපදිනවා අනාගතයට තෙබ්බහම. උපන්න කුසල් දුර වෙන්නත් ඕන නූපන්න කුසල් නූපදින්නත් ඕන. ඒකනේ සම්මා වායාමයේ. අන පෘථග්ජන පුද්ගලයා උපන්න කුසල් හට ගන්නවා. චිත්තාභ්‍යන්තරේ තිබිලා. දුර වෙන්නේ නැහැ. ආපහු නූපන්න කුසලොත් උපදිනවා ඉස්සරහට තියලා. නමුත් උපන්න කුසල් දුරු කරන්න නූපන්න කුසල් නූපදන්න ගන්නා වෑයමක් සිද්ධ වෙන්න ඕන මේ සිද්ධියේදී. දැන් මේක නේද මේ බුදුදහමේ පෙන්ලා තිබෙන කෙලෙස් නැසීම කියන සිද්ධිය. කොතනින්ද මේ සතර කඩන්න පුළුවන්? රවුමක් ගත්තාම රවුමේ කෙලවරක් නැහැ කඩන්න. නමුත් මේකේ මේ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව කියලා ඒක පෙන්නනවානේ අනුසෝතගාමී ප්‍රතිපදාව කියලා. යන පැත්තට යන එක කියලා. දුක්ඛගාමිනී ප්‍රතිපදාව කියලා පෙන්නනවා. හොඳයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ මොකද්ද? ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රෙම නැත්නම් ඔය අනිකුත් තැන්වල පැහැදිලි කරපු ධර්මතාවල තින්නම් සංගති පස්සෝ පෙන්වන තැන්වල හොයාගන්න ඕන කාරණාව. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තස්සා ඒව තණ්හාය. අන්නේ තණ්හාව උපාදාන භවයෙන්ට නොදී අවසන් කරන එක. හැබැයි තණ්හාවට ආවොත් අවසන් කරන්න බෑ. තණ්හා කරන්නේ වේදනාවට. වේදනා කරන්නේ පස්සයට. එතෙන් ආපහු යන්න වෙනවා. මන්දයත් දීඝනිකායේ දසුත්තර සූත්‍රය තුළ පැහැදිලි කරලා තිබෙනවා මේ ලෝකේ සසර ගමන නිවා කිරීම සඳහා නම් දැනගත යුතු එකම ධර්මයක් එකක් නම් 10ක් දැනගන්න ඕන නම් 10ක් තියෙනවා වෙනම. නමුත් දැනගත යුතු එකම ධර්මය පස්ස නිරෝධය කියලා තියෙනවා. පස්ස නිරෝධය කියන්නේ මේවා ගැටෙන එක නවත්තනවා කියන එක නෙවෙයි. අර අතීතේ එන එකට එකතු නොවීමෙන් අතහරින එකට. ඒ එකතු නොවීම අතහැරපුවාම උපන්න කුසල් දුර වෙනවද නැද්ද? දැන් එතකොට මොකද වුනේ? පටිච්චසමුප්පාදය දැක්ක දැන් මෙතනින් තමයි කඩන්න ඕන. නිරෝධ දැකලා නිරෝධ කරන්න වෙනවා. නිරෝධය වෙන්නේ මෙහෙමයි කියලා දැක්කහම. දැන් බලන්න අර පාගමන. හොඳයි ඔබ අතීත පාදේ මෙතෙන්ද ගන්නවා. ඉදිරියට තැබුවේ නැත්නම් ගමනක් යනවද? ඉදිරියට යන්නේ යන ගමන තැබුවොත් නේ තව පියවරක්. ඔබට පුළුවන් නම් නොතබා අවසන් කරන්න. එතකොට අතීතේ ඉවර වෙනවනේ. අන්න ඒ වගේ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ තණ්හානුසය හටගන්න පංච උපාදානස්කන්ධයේ වශයෙන් හටගෙන සිහිය පාවිච්චි කරලා එකතු නොවෙනවා නම් වර්තමාන ඵල සහ වර්තමාන හේතු ඉතුරු නොකරමින් මේක අවසන් කරන්න පුළුවන්. මේ තණ්හා උපාදාන අවිද්‍යා සංකාර කරන එක ප්‍රමාදයයි, ඒක නොකරන එක අප්‍රමාදයයි. දැන් බලන්න ඔබ ජීවත් වෙන අවදි උතෙන් පටන්. ඔබ මතක තියාගෙන ඉන්න ඕන ඔබ දැන් මේ ලෝකෙත් එක්කලා සම්බන්ධතාව පැවැත්වුවාට ඔබේ අභ්‍යන්තරේ ත්‍රිවිධ විතර්ක උපදින්න හේතුවක් හංගගෙන තියෙනවා. මේ තමයි දුකට හේතුව. මේ දුකට හේතුව නැති කරන්න ඕනේ. දුක නැති කරන්න මේ හංගලා තියලා නවත්තන්න බෑ. එන්න ඇරලා දැකලා නවත්තන්න ඉවර කරන්න ඕන. එහෙනම් එන්නත් ඕනනේ. ඔන්න ඔය තේරුම් ගත නැති පුද්ගලයා ඔක උපදිනවට බයයි. ඒකේ දුකට බයයි. ඒ හින්දා හැංගිලා ඉන්න කැමති කැලේට වෙලා මග ඇරලා.
තේරුම් ගත්ත පුද්ගලයා මේක නිදහස් වෙන්න ඕන නිසා ප්‍රසාදයන්ට ගැටෙනවට කැමතියි. මොකද ඉපදුනහමයි දුරු කරන්න ඕන. අන්න ඉපදුනහම ඔකට එකතු වෙන එකට අයෝනිසෝ මනසිකාරය කියනවා. ඉපදුනහම ඔකට එකතු නොවෙනවට යෝනිසෝ මනසිකාරය කියනවා. දැන් ඔබට ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල ත්‍රිවිධ විත්කාරකයේ ඉපදීමම භාවනා මධ්‍යස්ථානේ නේද? දැන් ප්‍රසාදයන්ට ගැටෙනවා අර්ථින්නම් සංගති. අර අතීතේ එනවා පස්ස. ඒක මෙහෙ එකක්ද? නෑ, ඒක ඔබේ දුකට හේතුව. හොඳයි ඔබ සිහිය පාවිච්චි කරලා මේකට එකතුුනේ නැත්නම් පස්ස පච්චය වේදනානම් පස්ස නිරෝධා වේදනා පස්ස නිරෝධ වේදනා පස්ස නිරෝධා වේදනා නිරෝධෝ නේද? එතකොට පස් ස්පර්ශ වෙලා එකට එකතු වෙන එකෙන් වලකින එකට නේද පස්ස නිරෝධය කියන්නේ. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන්නේ ඒක නේද? උපාදානස්කන්ධේ හට ගන්නවා නමුත් එකතු වෙන්නේ නැත්නම් අනිත්‍ය. බලන්න මේ දහම් පෙළ දෙක එකට ගැලපෙන්නේ නැද්ද කියලා. බුදුන්ව වර්ධින්න බෑ. මතක තියාගන්න. අපට වර්ධින්න පුළුවන්. සමාජයට වර්ධින්න පුළුවන්. නිසා බුදුන් මේ සිද්ධිය දැකලා සංසිද්ධිය ඒ දේශනා කරපු න්‍යාය 7ක් තමයි ඔය තියෙන්නේ. පටිච්චසමුප්පාදේ නිරෝධය දැකීම, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාසෙන් බැලීම, දුක නැති උතන මාර්ගය හැතරීම, මරණ සතිය වැඩිම, සතර සතිපට්ඨානෙ වැඩිම ඔය පෙන්වන්නේ ඕන එකක් තුළ ඔය ක්‍රියාවලිය. දැන් එතකොට අපට එහෙනම් අවදි වුණෙන් පසුව දවසේ වැඩ කරන්න තියෙනවා. දැන් මේක තේරුම් ගත්ත පුද්ගලයෙක් අනිත් අය එක්කමයි ජීවත් වෙන්නේ. නමුත් අනිත් අය එන එකට එකතු වෙලා මගේ ආත්ම කොට ගන්නමින් සතර හදන ප්‍රමාද විහාරිත්තේ ඉන්නවා. ඔබ මෙයා එනකල් බලන් ඉන්නවා මොකටද? දකින්න. අන්න සිහියට පේනවා එනවා. සිහිය කියන්නේ එලියක් කියන්නේ ඒකයි. මගේ පරණ හතුරා මං තබාගත්ත මෝඩකම එනවා. මෙයාට එකතු වුණොත් මං සතර හදන එකයි වෙන්නේ කියලා මෙයාට එකතු නොවෙන්න සිහිය තියෙන්න ඕන. එහෙනම් ඒකට කියනවා එකතු නොවීමට පස්ස නිරෝධෝ. එනම් පරණ කුණුකට විඳීමක් නැහැනේ. වේදනාවකුත් නැහැ. වේදනාවක් නැත්නම් තණ්හාවකුත් නැහැ. තණ්හාවකුත් නැත්නම් උපාදානයකුත් නැහැ. උපාදානය නැත්නම් බවත් නැහැ. එතකොට වර්තමාන ඵලත් නැහැ, වර්තමාන හේතුත් නැහැ. වර්තමාන ඵල කියන්නේ කර්මයේ, වර්තමාන හේතු කියන්නේ විපාක අනාගතයට. කර්ම කරපුවාම කන්න කර්මං විපාකං, සුඛ කම්මං සුඛ විපාකං. කර්ම විපාක ඒ මොහොතේ කර්මයේ රැස් කරාම විපාකයට දෙන්න හේතු ඉතුරු වෙනවා. දැන් කර්ම ක්ෂය කරනවා කියන්නේ මේකට තණ්හා උපාදාන බව කරන්නේ නැති එකනේ. පස්සෙන් එහා පැත්තට වේදනා තණ්හා උපාදාන බව කරන්නේ පස්ස නිරෝධ. එතකොට අතීතයේ ඇවිදින් ඉවර වෙනවා, වර්තමානයේට නොරැවටෙනවා. අල්ලා නොගැනීම සිද්ධ වෙනවා. මමත්වෙන් නොගැනීම සිද්ධ වෙනවා. දැන් වර්තමාන කර්මයක් නැහැ, අනාගත ඵල උපදින්න හේතුත් නැහැ. දැන් පටිච්චසමුප්පාදේ එතනින් කැඩෙනවා, නිරෝධ වෙනවා නේද? දැන් ඔබට තේරුණා නම් සතර හදන හැටි දැන් කරන්න ඕන සතර කඩන හැටි නේද? අවදිවතෙන් පටන් නින්දට යනතුරු සෝවාන් ඵලයේ සිට රහත් යන දක්වා ඔබට පටිච්චසමුප්පාද නිරෝධය නේද දකින්න තියෙන්නේ. මොනවත් කර්මස්ථානයක් ඕනේද ආපහු ආයේ? uppannam kama vitakkam, uppannam vyapada vitakkam, uppannam vihinsa vitakkam. නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති යන බවං ගමති අයං උච්චති බික්කේ පහන සංඥා. හරිනේ. ඔබට මේක පරණ එකට එකතු වෙන්නේ නැතුව ඉවසන්න පුළුවන් නම් ඒවා මරාලා දාන්න ඕන කියලා ඒකට කියනවා කෙලස් නසනවායි කියලා. 아무තු ධර්මයක් නැහැනේ මේකේ. සිහිය පාවිච්චි කරලා මේකට එකතු වෙන්න ඉතන කියලා තියෙන්නේ. එහෙම කරනකොට හම්බ වෙන එකට නේ ධර්මය කියන්නේ. ඔය නොසෙල්ලෙන සිත නිවීමට තමයි ධර්මය කියන්නේ. එතකොට ධර්මයේ සරණ කොට ජීවත් වෙන්න හැකියි. එතකොට මෙතකල් මේ කර්මයේ සරණ කොට ජීවත් වෙන්නේ. කර්මයේ සරණ කොට සසර ඇවිදින්න පුළුවන්. ඒ නිසා මට කර්මයේ සරණ ඕනේ නැහැ. මට ධර්මයේ සරණ ඕනේ කියලා බණ තේරුණ කට්ටිය බුදුන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා. ඔවුන්යින් පස්සේ පටිච්චසමුප්පාදේ නිරෝධයක්මින් ධර්මයට පැමිණෙනවා. බලන්න කල්පනා කළා. ලස්සන නැද්ද කියලා? අනේ විදිහට මේක මොහතක සිද්ධියක්. සියුම් දර්ශනයක්. ඒක තමයි සඳහන් කරන්නේ. ඒකට ගම්බීරේසු තානාටානේසු පඤ්ඤා චක්කුම් කමති.
ගැඹුරු තැන් කෙරෙහි නොනැසීම වෙන්න වෙනවා. ඊට පස්සේ තේරුණ පුද්ගලයාට මේ සතර හදලා නම් ඉවර කරන්න කවදාවත් බෑ. සුරිසුරන් හමන පැත්තට සුලිය කරකිනවා. සාගරයට දාපු වොට්ටුව හමන පැත්තට යනවා. උතුරට යයි දකුණට යයි පස්සට යයි ඕන පැත්තට යනවා. බලපෑමට අනුව. ඒ වගේ මේ වර්තමාන මොහොතට රැවටිලා අනාගතය හදන කෙනාට අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඒ පැත්තට යන්න පුළුවන්. ඉවර කරන්න බෑ සතර ගමන. අන්න මිනිසාට පමණයි මේක තේරුම් කරගන්න පුළුවන් Tamanගේ අසකරනාසය දිවකාය තුළ සිදුවෙන දිට්ඨි පටිච්චසම්පාදය කියන්නේ කියලා. ඒකට එකතු වෙන එක පමාව කියනවා. ඒක අවිද්‍යා සංඛාරා. ඒකට එකතු නොවන එකට නොපමාව කියනවා. දැන් අර තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාර නම් පස්ස වේදනා තණ්හා උපාදාන භව නැත්නම් විද්‍යා විමුක්ති. අර අවිද්‍යාව දුරු වුණානේ. එහෙමයි අවිද්‍යාව දුරු කරන්නේ. නැවත නැවතත් ඔන්න තේරුම් ගත්ත පුද්ගලයාට ආරබත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනය. දුනාත මච්චනෝ සේනං නලාගාරං කුඤ්ජරෝ. බටදර වලින් හදපු ගයක් කඩනවා වගේ කෙලෙස් සතරන් වනසන්න ආරම්භ කරන්න. දැන් මේ අප්‍රමාද වෙන්න. හැම මොහොතකදීම පස්ස නිරෝධය කරන්න වෙනවා. ඒ කියන්නේ පස්ස නිරෝධයම තමයි uppannam කාමිතක්කං uppannam ව්‍යාපාද විතක්කං uppannam විහිංසා විතක්කං මේ තුනේදී නාදි වාසීති කියන්නේ. කඩන තැන. පුරුදු කරන්න. එකකින් පටන් ගන්න 99කට අහුවේ. දෙකකින් පටන් ගන්න 98කට අහුවේ. තව සිහිය එන්න මොකද වෙන්නේ? සිහියට අහු වෙනවා. ඒගොල්ලොන්ට යන්න බෑ. ඒගොල්ලෝ මැරෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ මෙසේ පටිච්චසම්පාදය දැකලා නිරෝධය දැකලා වෙසක් පුන පොහොදා උදෑසන අර අංග සම්පූර්ණ වූ අසමසම වූ සාන්ත සැනසීමට අවබෝධයටපත් වුණා. ඒ ධර්මයට පැමිණීම. දැන් ධර්මයේ ඉඳගෙන සසරට මුහුණ දෙනවා දුක් නැහැ. ධම්මස්තරණං ගච්ඡාමි. ඔන්න ඔබ මට රුචි පරිදි පැහැදිලි කරන්න කිව්වා. මම ඔන්න නිදහසේ පැහැදිලි කරා. අදාළ කරුණු තේරුම් ගනිමින් එම ධර්ම න්‍යාය තුළ ඕනනම් එම ධර්ම න්‍යාය තුළ මොකක් හෝ ධර්ම න්‍යායක් තුළ මේ සසර කඩන කටයුත්ත සිහියෙන් ආරම්භ කරන්න පටන් ගන්න. ඒ තමයි සදහවත් බෞද්ධයෝ. ඒ තමයි භික්ෂු භික්ෂුණී උපාසිකා බුද්ධ ශ්‍රාවකයෝ. සැබෑ බුද්ධ ශ්‍රාවක බවට පත් වී බුදු සසුන බේරා ගැනීමට ඔබට මෙම අවබෝධය හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශය කිරීම සඳහා අම්බලන්ගොඩ පිරිස්වද මාවතේ කරිත්ත කන්දේ පදිංචි සන්ධ්‍යා කොඩිකාර මහත්මිය විසින් සදැහැති දායකත්වය ලබා දී තිබේ. අරමුණු අටරෝදහමින් කම්පා නොවී ස්වකීය ජීවන ගමන් මඟ ඉතාමත් ප්‍රබෝධවත්ව ගත කරන සන්ධ්‍යා කොඩිකාර මහත්මියටත් ආදරණීය දරුවන්ටත් පින්වත් ධර්මදේශකයන් වහන්සේ විසින් දේශනා කරන සද්ධර්මයේ ශ්‍රවණය කරන ලෙසට නිරතුරුවම දිරිගන්වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය කෙරෙහි අසීමිත ශ්‍රද්ධාවෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන එස් කොඩිකාර වන ආදරණීය පියාණන්ටත් රත්නා කොඩිකාර වන ආදරණීය මෑණියන්ටත් ඉහාත්ම වශයෙන්ම සද්ධර්මය අවබෝධ වී භව ගමන කෙලවර වේවා යන උතුම් අභිප්‍රායන් යුතුව මෙම උතුම් ධර්ම දානය සිදු කරනු ලැබේ. අතිමහත් ගෞරවයට පාත්‍ර සිටින අතිපූජ්‍ය දේශකයන් වහන්සේටත් ඊටම ඉහාත්ම වශයෙන්ම අරහන්ත ඵලයේ සාක්ෂාත් වේවා. වෙන මොකුත් නැහැ. ඔව් මම ඔබේ පවුල පිළිබඳව දන්නවා. ඔබ ධර්ම ශ්‍රවණය කරන පිරිසක්. සැබවින්ම ඔබට මොහොතක් පාසාම පටිච්චසම්පාදයේ නිරෝධය දකින සිහිය ලැබීම තුළින් ඉහාත්ම වශයෙන්ම සම්බුදු සසුන බබලවන්නට මෙම ධර්ම දානමය ආනිසංසය හේතු වේවා. ධර්ම ශ්‍රවණය කරන අයටත් ඉහාත්ම වශයෙන්ම පටිච්චසම්පාදයේ නිරෝධය දකින සදහම් මැස පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සබ්බීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං